ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මේ රට 30 වන කොවිඩ් මරණය වාර්තා වෙද්දී සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 13000 කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳව සිතියම් ගත කිරීම අවසන් බව ගුවන් හමුදාපති පවසයි. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්. කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමරිකාව පත්වෙයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 13000 සීමාවට ආසන්න වී තිබෙනවා. මේ අතර පාස්කුවරිදා ප්‍රහාරය මෙහෙ වූ සහරාන් හෂීම්ගේ බිරිඳටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි අද තහවුරු වුණේ. පොලිසිය පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියන් අතර සිටි ඇය ප්‍රතිකාර සඳහා මෙවන විට වැලිකන්ද රෝහල වෙත යොමු කර ඇති බවයි. එමෙන්ම මෙරටින් වාර්තා වන 30 වන කොවිඩ් ආසාදිත මරණයද ඊයේ වාර්තා වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක්. දියවැඩියා රෝගයේ සංකූලතා සමග ඇති වූ කොවිඩ් ආසාදන තත්ත්වයේ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඊයේ දිනේදී නව කොවිඩ් වෛරස් ආසාදිතයින් 400 දෙනෙකු හමු වූ අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිත කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව එම පොකුරු වලින් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492ක්. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කළා. ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් 7 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙනවා. ඒ අනුව බෝගම්බර බන්ධනාගාර පාලන කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ආසාදිත රැඳවියන් 7 දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි. එසේම මෝදර දිවර සංස්ථාවේ සේවකයින් 4 දෙනෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන් වැලිකන්ද මූලික රෝහල වෙත යොමු කළ බවයි ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙම දිවර සංස්ථාවේ සේවකයින් 4 දෙනා කළුතර සහ කඩුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක් ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සොහොයුරියක් රෝහල්ගත කිරීමට ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබුණා. අදාළ කාන්තාවගේ සැමියාද මීට පෙර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අම්බලන්ගොඩ දීවර වරාය ආශ්‍රිතව සිදු කර තිබූ අහඹු PCR පරීක්ෂණ මගින්. මේ අතර මිනුවන්ගොඩ ආයුර්වේද රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල ලබන 9 වනදා තෙක් తాවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ. තවද රුවන්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි 15 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවද හඳුනාගෙන තිබෙනවා. ඒ අතර එකම පවුලේ සිව් දෙනෙකුද වන අතර ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ ආශ්‍රිතයින්. මේ අතර ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවය කරන ශ්‍රී ලාංකික සේවකයෙකු කොවිඩ් වෛරසය ආසාදනයෙන් පසුගියදා මිය ගොස් ඇති පුවතක් සමාජ මාධ්‍යවල හුවමාරු වන ආකාරයක් දැක ගන්නට ලැබුණා. අදාළ මරණය සිදුවීමට පෙර ඒ සම්බන්ධව බලධාරීන් දැනුවත් කළද ඔහුට ප්‍රතිකාර කිරීමට කිසිවෙකු නොපැමිණි බවයි එහි සඳහන් වී ඇත්තේ. මේ අතර අදාළුවම කතාර් සහ චෙන්නයි සිට විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කර බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. පාරිභෝජනය වැඩි වෙනවා වසා දැමූ ප්‍රදේශවල. මොකද ඒ අය වැඩිපුර ගෙවල් වල පිරිසක් නිරන්තරයෙන්ම ඉඳීම උඩ ජල පරිභෝජනය වැඩිවීමක් වෙනවා. වතුර බිල් වෙනදා වගේම ගෙවනවා. ගෙවන්න බැරි නිරෝධායනය වූ පවුලක් වේවා එහෙමත් නැත්නම් අසාදමූ ප්‍රදේශයක් වේවා ඒවායේ ජීවත් වන අයට Tamante ඒවා ගෙවිය හැකි දවසක ගෙවීමට ඒගොල්ලන්ට
අවකාශය තියෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 5217ක් වන අතර වෛරසය ආසාදිතයයි සැකසහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 468ක්. එමෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 7723ක් ලෙසයි. නිරෝධහයන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව පවතින තත්ත්වය සලකා සතියන්තයේදී නිවසේම රැඳී සිටිමින් සංචරණය අවම කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම මාර්ග නීති කඩකල රියදුරන්ට ඒ සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර ඇති දඩ කිවීම සඳහා සහනදායී වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කුලියාපිටිය සහ එළියගොඩ පොලිස් සසම් ආශ්‍රිතව ක්‍රියාත්මක වනු ලබනවා. විශේෂයෙන්ම සතියන්තය නිසා අපි ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සම විටම සංචාරණය සීමා කරමින් නිවසේම රැඳී සිටින ලෙසට ඒ වගේම ඇදිරි නීතිය නොමැති පළාත්වල ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. හැකිතාක් සංචාරණය සීමා කරන ලෙසට කණ්ඩායම් හැටියට එකතු වීම ඒ වගේම සාමූහික ක්‍රීඩාවල යෙදීම මේවා සම්පූර්ණයෙන්ම ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශයකත් ඒ වගේම ඇදිරි නීතිය නොමැති ප්‍රදේශයකත් සපුරා තහනම් වෙනවා. එමෙන්ම නිරෝධායන ඇදිරි නීතිය සම්බන්ධයෙන් අද දින උදෑසන 6 අවසන් වූ පැය 24 කාලය තුල 150 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම වාහන 21ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. මේ අනුව මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 2682ක් වෙනවා. වාහන සංඛ්‍යාව 403ක් වෙනවා. මීට අමතරව මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 8 දෙනෙක් ඊයේ දිනේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවටගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 104ක් පමණ වෙනවා. මේ සතියාන්තය විශේෂයෙන්ම ඇදිරි නීතිය තිබෙන ප්‍රදේශවල ගත වෙන සතියාන්තය ඇදිරි නීතිය පනවා දින 10කට ආසන්න කාලයක් ගත වන සතියාන්තයක්. එම නිසා එම කාලය තුල තවදුරටත් මේ සංචාරණය සීමා කරමින් සහාය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. 2020 සැප්තැම්බර් මාස 25 වෙනි දින හෝ ඊට පසුව ලබාගත් දඩ පත්‍රිකා සඳහා කිසිම ආකාරයක අමතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ඒ සඳහා ගෙවීම් කළ හැකි බව තැපැල්පතිවරයා විසින් ඊයේ නිකුත් කරන ලද චක්‍රලේඛනයක සඳහන් වෙනවා. ඒ අනුව යම්කිසි අයෙකුන් කරන ලද රථ වාහන වරදකට පොලිසිය විසින් සැප්තැම්බර් 25 හෝ ඊට පසු දින දඩ පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා නම් එහි දින 14ක කාලය හෝ දින 28ක කාලය අවසන් වී තිබුණත් කිසිම අවස්ථාවක ඒ සඳහා අමතර මුදල් ගෙවීමකින් තොරව එම දඩපත්‍රිකා ගෙවිය හැකි බව දන්වා තිබෙනවා. ඒ අනුව එවැනි ආකාරයේ දඩපත්‍රිකා ලැබී තිබෙන අයට තැපැල් කාර්යාලවලට අමතර ගාස්තුකින් තොරව ඒවා ගෙවීමේ හැකියාව තිබෙනවා. සායනික ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගේ ඖෂධ අද සිට නිවසට බෙදා හැරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. යම්කිසි විදියකින් ගෙදර ඉන්න පුළුවන් වැඩිමහල්ලෝ ඒ වගේම නිදංගත රෝග තියෙන අය ඕන් නිතිපතාම සායන වලට ගිහිලා බෙහෙත් ගන්න අය වෙන්න පුළුවන්. ඒතර මේ සායන වලට ගිහින් බෙහෙත් ගන්න අය තමුන්ගේ රෝගේ මනාව පාලනය කර ගැනීම සඳහා දිගින් දිගටම බෙහෙත් ලබා ගත යුතුයි. නමුත් මේ අවස්ථාවේදී ඒ සායන පැවැත්වෙනවා. ඒ සායන නමුත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටියා ඒ සායන වලට පැමිණීමෙන් වළකින්න විශේෂයෙන්ම වැඩිමහල්ලන් ඒ වගේම නිදංගත රෝග තියෙන අය. ඔවුන්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ගේ නිවසටම ගෙවස් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අද සිට මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. ඖෂධ සායනයේ ලියාපදිංචි වෙච්ච රෝගීන්ගේ ඖෂධ ටික ඔහුගේ හෝ ඇයගේ නිවසටම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබා දීමට දැන් කටයුතු කරලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවලදී ග්‍රාම සේවා නිලධාරීත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වගේ බිම් මට්ටමේ කටයුතු කරන අයත් මේට දායක වෙනවා. ඒ විදිහට මේ වගේ රෝගීන්ට සමාජයට පැමිණෙන්නේ නැතුවම තමුන්ගේ ඖෂධ ටික ගෙදරටම ලබා ගැනීමේ හැකියාව දැන් පවතිනවා. ඒ වගේම තමයි යම්කිසි විදිහකින් යම්කිසි රෝගියෙකුට බෙහෙත් ලැබෙන්නේ නැත්නම් ගෙදර සිටින තරුණ වයසේ පසු වෙන වෙනත් රෝගාබාධ නැති කෙනෙකුට තමුන්ගේ සායන පොත එහෙම නැත්නම් ඒ ක්ලිනික් කාඩ් එක අරගෙන ගිහිල්ලා එතනින් රෝහලින් ඒ බෙහෙත් ටික නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිළිකා රෝගීන් වගේ රෝගීන් සමහර වෙලාවට මුළු ලංකාවෙම අපේක්ෂා රෝහලට පැමිණෙන අවස්ථා තිබුණා. නමුත් මේ අවස්ථාවේදී ඒ රෝගීන්ට අවශ්‍ය ඖෂධ සමහර වෙලාවට එන්නත් වෙන්න පුළුවන්, වෙනත් ඖෂධ වෙන්න පුළුවන්. ඒ ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී ලබා දිය යුතු ඖෂධ තමුන්ගේ නිවසට කිට්ටුවෙන්ම තියෙන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ලබා දීමටත් අවශ්‍ය කටයුතු සකස් කරලා තියෙනවා.
COVID-19 ආසාදනය වූ ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලංකාවේ ඇති එකම මධ්‍යස්ථානය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපනය කර තිබෙනවා. මෙවන විටත් ගැබිනි මව්වරුන් 31 දෙනෙකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඊයේ දිනේදී කොවිඩ් ආසාදිත ගර්භණී මවක්ද සාර්ථකව සිය දරුවා ප්‍රසූත කළ බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ. අප රෝහල COVID-19 රෝගී තත්ත්වයක් එක්ක ජාතික මට්ටමේ ආයතනයක් විදිහට IDH රෝහලට නොදෙවෙනි සේවාවක් අපේ රෝහල වෙත පැවරලා තියෙනවා. එහිදී අපිට සාමාන්‍ය COVID ආසාදිත රෝගීන්ට අමතරව COVID ආසාදනයට ලක්වුණු ගර්භණී මාතාවන්, ළමයින්, ඒ වගේම ශල්‍ය කර්ම වලට භාජනය වීමට ඒ තත්ත්වයන් වලට ඉන්න රෝගීන් යන සියලුම කාණ්ඩයන් අපේ රෝහලට යොමු කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ලංකාවෙම සිටින ගර්භණී තත්ත්වයට පත්වුණු රෝගීන්ගේ ඒ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විදිහට දැනට ක්‍රියාත්මක වෙන්නේ නැගෙනහිර කොළඹ මූලික රෝහල. අද වන විටත් අප රෝහලේ දැනට නේවාසික ප්‍රතිකාර ලබනවා මව්වරුන් 31කට ආසන්න ප්‍රමාණයක්. ඊයේ දින අප රෝහලේ සුවිශේෂී සිදුවීමක් සිදු වුණා. COVID-19 ආසාදිත ගර්භණී මවක් සිය දරුවා ප්‍රසූත කරනු ලැබුවා සිසේරියන් සත්කමක් මාර්ගයෙන්. ඒ සත්කම ඉතාමත්ම සාර්ථකව සිදු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ වන විට දරුවත් මවත් ඉතාමත්ම නිරෝගී සුවයෙන් සිටිනවා. කිසිම සංකූලතාවයක් පෙන්වුම් කරන්නේ නැහැ. වෙනදා සාමාන්‍යයෙන් විනාඩි 45ක් විතර නිම කරන ශල්‍ය කර්මයක්. නමුත් මේ ශල්‍ය කර්මයේ ආරම්භයේ සිට අවසානය දක්වා අපිට පැය දෙකකට ආසන්න කාලයක් ගත වුණා. මේ සියලු දේවල් ඒ ප්‍රමිතීන් වලට අනුකූලව කරගෙන යනකොට තාමත්ම ලොකු අභියෝගයක් එක්ක ඉති සාර්ථක කරා. අපි තාමත්ම විශ්වාසයකින් සිටිනවා අපිට ඕනෑම තත්වයක දරු ප්‍රසූතියක් ආවොත් තාමත්ම සුරක්ෂිතව ඒ කටයුතු සිදු කරන්න පුළුවන් කියන විශ්වාසය අප තුළ තියෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙරට කොවිඩ් රෝග ව්‍යාප්තිය පිළිබඳව සිතියම් ගත කිරීම මෙවන විට අවසන් කොට ඇති බව නව ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද ප්‍රකාශ කළා. ඒ අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත්වීම ලැබූ වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වන්දනාමාන කළා. අනතුරු මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. මම දැන් ඔබතුමාලා දකින්න ඇති කොවිඩ් වසංගතයේ ලෝකේ ඇතිවෙච්ච මුල්ම අවස්ථාවේ වුහාන් වලින් ආපු ප්‍රථම ගුවන් යානයේ මත්තලට ගොඩබාපු අවස්ථාවෙත් ගුවන් හමුදාව තමයි ඉස්සරහින්ම ගිහිල්ලා ප්‍රථමයෙන්ම එහි විෂ බීජ හරණ කාර්යය ඉෂ්ට කරේ. ඉතින් එදා ඉඳලා මොකද අපිට ඒ පිළිබඳව මනා දැනුමක් තියෙනවා. අපි කලින් ඒ පිළිබඳව සූදානම් වෙච්ච බටපිරිස් ඉන්නවා. ඉතින් අපි එදා පටන් ගත්තු ඒ ක්‍රියාවලිය නොනවත්වා අපි අද දින දක්වාම කරගෙන යනවා. මේ වෙනකොටත් අපි නිරෝධාන මධ්‍යස්ථාන 5ක් අපි ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අපිට ලැබෙන උපදෙස් මත ලංකාව පුරා අපි කොරෝනා මර්ධනයට කර හැකි සියලුම ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අපි කරගෙන යනවා ඉදිරියට. ඉතින් ජනාධිපතිතුමා ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. දැනට සුමාන 2-3කට ඉස්සෙල්ලාම උපදෙස් දුන්නා කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සිතියම් ගත කරන්න කියලා. ඒ වගේම අපි සිතියම් අපි විතරක් නෙමෙයි යුද හමුදාව සහ වෙන අනිකුත් සියලුම ආයතන එකතු වෙලා දැනටමත් ඒ සිතියම් ගත කිරීම ආරම්භ කළා. ඊටාම මම හිතන්නේ ඊටාම හොඳ සිතියම් ගත කිරීමකට ලක් කරලා තියෙන්නේ. පසුව අස්ගිරි හා මල්ලතු මහා විහාරවලට ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අමරිකානු ජනාධිපතිවරණ සටනේ මේ වන විට ජෝ බයිඩන් ඉදිරියෙන් පසුවන බව දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛන තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් තවත් ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵල මේ වන විටත් නිකුත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ප්‍රතිවාදී ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇරිසෝනා ප්‍රාන්තයේ 29,000 ඉක්ම වූ වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහ නොවාඩා ප්‍රාන්තයේ 22,000 ඉක්ම වූ වැඩි ඡන්ද සංඛ්‍යාවක් පවත්වා ගැනීමට ජෝ බයිඩන් සමත්ව සිටිනවා. එමෙන්ම ඊයේ ජනපති ට්‍රම්ප් අභිබවා ජෝර්ජියා ප්‍රාන්තයේදී පෙරට පැමිණි ඩෙමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් එහි සිය ඡන්ද පරතරය 4,400 දක්වා හෙළ නංවා ගැනීමට සමත් වුණා. මෙවර ජනාධිපතිවරණයේදී ඇමරිකානු ඡන්දදායකයින් 66.9ක් ඡන්දය ප්‍රකාශ කළේ වසර 120කින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ මැතිවරණය ලෙසයි. ඡන්දය ප්‍රකාශ කළ මිලියන 147 ඉක්ම වූ ඡන්දදායකයින් අතුරෙන් මිලියන 74කට වැඩි සංඛ්‍යාවක් ජෝ බයිඩන්ට ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ඔහු ජනපති ට්‍රම්ප්ට වඩා මිලියන 4 ඉක්ම වූ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටිනවා. කෙසේ නමුත් ජනපතිවරණයේ ජයතීරණය වන්නේ ඡන්ද විද්‍යාල ක්‍රමය මගින්.
අමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද විද්‍යාල නියෝජිතයින් 270න් 264ක් මේ වන විටත් ජෝ බයිඩන් හිමි කරගෙන ඇති අතර ජනපති ට්‍රම්ප්ට හිමි වැත්තේ එම ඡන්ද නියෝජිතයින් 214ක් පමණයි. එමෙන්ම ඡන්ද විද්‍යාල නියෝජිතයින් 20ක් සහිත පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජනපති ට්‍රම්ප්ට වඩා සිය වැඩි ඡන්ද සංඛ්‍යාව 27000 ඉක්මවා ඉහළ නංවා ගැනීමට ජෝ බයිඩන් සමත්ව සිටියා. ජෝර්ජියා, නොවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවලද ජනපති ට්‍රම්ප්ට එරෙහිව ජෝ බයිඩන්ගේ ඡන්ද සංඛ්‍යාව මේ වන විට අභිබවා යා නොහැකි ඉහළ අගයකට පත් වී අවසන් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයට අදාළ ඡන්ද යලි ගණනය කරන බව ප්‍රාන්ත ලේකම්වරයා නිවේදනය කරනවා. ඊට හේතු වී ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර ඉතා සුළු ඡන්ද පරතරයක් පැවතීමයි. එමෙන්ම ප්‍රාන්ත කිහිපයක ඡන්ද ගණනය අත්හිටුවන ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රාන්ත අධිකරණය හමුවේ ගොනු කළ නඩු සියල්ල ඉවත දමා තිබෙනවා. ලොව සුපිරි බලවතා තේරීම වෙනුවෙන් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට ඉතිරිව ඇත්තේ නොවාඩා, පෙන්සිල්වේනියා, උතුරු කරොලිනා, ජෝර්ජියා සහ ඇලෙක්සා යන ප්‍රාන්ත පහ පමණයි. අවදුරටත් ඡන්ද ගණන් කිරීම සිදුවන තීරණාත්මක ප්‍රාන්ත 4ක කැපී පෙනෙන වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමෙන් අනතුරුව මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩෙමොක්‍රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් නැවතත් සිය පාක්ෂිකයින් අමතා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එහිදී ඔහු දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලින් තමන්ට පැහැදිලි සහ විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වනු ඇතැයි සනාථ වන බව ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම දවල මන්දිරය සඳහා සූදානම් වීමට තමා සහ උපජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් දැනටමත් විශේෂඥ අදහස් ලබා ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රකාශය තම ජයග්‍රහණය නිවේදනය කිරීමේ ප්‍රකාශය ලෙස ඉදිරිපත් කිරීමට ජෝ බයිඩන් සැලසුම් කර ඇති අතර එහෙත් නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන තුරු කිසිදු අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය විකාශය නොකිරීමට ඇමරිකානු මාධ්‍ය ආයතන අතර එකගත්වයක් පැවතීම හේතුවෙන් එය කෙටි ප්‍රකාශයකට සීමා වුණා. මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතින් 257 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 13000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වෙන්නේ 13227ක් ලෙසයි. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගස්ලබු වගාවන්හි නිරත වන ගොවීන් දැඩි පාඩු ලැබීම හේතුවෙන් මහත් අසීරුතාවයකට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ වගා කරන ගස්ලබු සඳහා නිසි මිලක් නොලැබෙන බවයි. විලච්චිය ප්‍රදේශ ජීවත්වන ජනතාව ගස්ලබු වගාවෙන් සිය ජීවනෝපාය සරිකර ගන්නේ කලක සිටයි. දැනට අක්කර 100ක පමණ වගා කර ඇති ගස්ලබු වගාවෙන් ඔවුන් මේ වන විට පාඩු ලබන තත්ත්වයට පත්වන්නට ප්‍රධානතම හේතු බවට පත් ඇත්තේ කොවිඩ් ප්‍රසංගතයයි. මේ කොරෝනාත් එක්ක වෙලෙන්දෝ වෙනදට නම් අපේ ගමට ඇවිල්ලා අපේ ගස්ලබු ටික අරන් ගියා. අක්කරයක් වගා කරන්න අපිට ගස්ලබු 1,50,000ක විතර වගේ මුදලක් යනවා. සෑහෙන්න මහන්සිලා වියදම් කරලා ගොවිතැන් කරපු මේ අපේ පළතුරු ටික විකුණ ගන්න බෑ අපිට. අපි පුදුම අසරණ මිල්ලක් අසරණ වෙනවා මේ ගස්ලබු ගොයියෝ හැටියට. මේ වගේ ගෙඩියකින් කඩා ගන්න විදියක් නෑ. කඩලා දෙන්න විදියක් නෑ. කිලෝ 1000ක් 1500ක් විතර කඩලා අහක දාන එක තමයි තියෙන්නේ. මේ ගස්වල තේරම ඉදිලා සත්තු කාලා විනාශ වෙලා යනවා. දෙන්න කෙනෙකුත් නෑ. දෙන්න විදියකුත් නෑ. ඉස්සර නම් වතු වලට ඇවිල්ලා කට්ටිය කඩාගෙන ගියා. දැන් ඒකත් නෑ. වෙනදා ගස්ලබු කිලෝ එකක් සඳහා රුපියල් 100ක වැනි මුදලක් මෙම ගොවීන් උපයාගත්තද මේ වන විට ගස්ලබු කිලෝ එකක් සඳහා නියම වී ඇත්තේ රුපියල් 6ක් වැනි සුළු මුදලක්. අපි වෙළඳ පොළට අරන් ගියාම රුපියල් 6කට විතර වගේ තමයි තමුත්තේක මාර්ථික මධ්‍යස්ථානට අරන් ගියාම දෙන්න වෙන්නේ. ඒ දීලත් ඉතින් වැඩක් නැහැ. එතකොට වාහන කුලියට අරගෙන යන්න ඕනේ. මෙතෙන් ඉඳන් තමුත්තේකමට යන්න රුපියල් 3000ක් විතර යනවා. ගෙනෙලි වෙලා කඩේටත් කුලියක් දෙන්න ඕනේ. ඉතින් එහෙම අරන් ගියාම ඉතින් ඇති දෙයක් නැහැ මේ මෙව්වගේ. මේ වන විට ඔවුන් අස්වනු නෙලා ගැනීමට අපේක්ෂා කළත් පවතින තත්ත්වය හමුවේ එම අස්වනු නෙලීමට නොහැකි තත්ත්වයකටද මේ වන විට පත්ව ඇති බවයි ගොවීන් පවසන්නේ. ඉතින් අපි කියන්නේ මේකට මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ මේක විනාශ වෙන්න කලින්. දැන් මේ වෙනකොට කිලෝ 1000කට වැඩිය මේ කොටුවේ කුණු වෙලා මේ සත්තු කාලා කඩලා විසිකලා තියෙනවා. මොකද නැත්තම් ගස් වලට දඬු ලේන එනවා, කෑඳත්තා කියන කුරුල්ලා එනවා ඇවිල්ලා මේ සියලු මේ භෝග විනාශ කරනවා. ඒ 10ක් 15ක් ඇවිල්ලා කෑඳත්තු වහපුවාම ඒකේ බරට ගස් කඩාගෙන වැටෙනවා. ඒ හින්දා අපි මේ ගස් ලැබු ඉදිච්ච ගෙඩි ටික ඔක්කොම කඩලා අතන දැන් වල දාලා තියෙන්නේ. මොකද නැත්තම් ඒකේ කුයල එනවා අපිට ඉන්න බැරි වෙනවා. ඉතින් මේ රජයෙන් හරි මේ අපේ තියෙන ආදායම අරගෙන ඒක සාමාන්‍ය ගානකට හරි අරගෙන මේව කරුවොත් තමයි අපිට ඉතින් මේවා ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් ඉතින් හරි අමාරු තත්ත්වයකට අපි වැටිලා ඉන්නේ. වෙන ආධාරයක් අපිට රජයෙන් ලැබෙන්නේ නැහැ. දිනෙන් දින ඉහළ යන වනහානි පාරිසරික ගැටලු මෙසියල් අතරේ තමන්ගේ වත්කම යහපත් ආයෝජනයක් වෙනුවෙන් වෙන් කළ මිනිසෙක් පිළිබඳවයි මේ සටහන. මිනිසාගේ පැවැත්මෙහි තීරණාත්මක සාධකයක් ඔක්සිජන් මගින් ඉටු කරද්දී හුස්ම ගන්නට හුස්ම දෙන තැන් පිළිබඳව අපේ අවධානයක් යොමු වන්නේ නැහැ.
නමුත් සමස්ත ලෝකයටම හුස්ම පිබින ලොව වනාන්තර අතරින් විශාලම වනාන්තරය මෙන්ම ලෝක දේශගුණය පාලනය කරන ප්‍රධාන වනාන්තරය වන ඇමර්සන් වනාන්තරය සමස්ත ලෝකයේම පැවැත්මට ඉටු කරන්නේ දැවැන්ත කාර්යයක්. සදා හරිත ශාකයන්ගෙන් අනූන ජෛව විවිධත්වයේ අපූර්ව නිර්මාණයක් බවට පත්වන ඇමර්සන් වැසි වනාන්තරයේ 20%කට වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් නිපදවීමට දායක වනවා. අපේ අවධානය ඒ කාරණයෙන් ගිලිහෙද්දී එක් පුද්ගලයෙක් මේ කාරණය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. ඔහු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ පාරිසරික උපදේශක ලෙස කටයුතු කරන කෝටිපති ව්‍යාපාරික ජොහාන් එලියාෂ්. ඔහු දකිනවා ලෝකයටම ජීවය දෙන්න වෙහෙසෙන ඇමර්සන් වනාන්තරය මුහුණ දෙන ගැටලු ගැන. විවිධ දැව සමාගම් මගින් ඇමර්සන් වනාන්තරය විනාශ වී යන ආකාරය ගැන. ඒ විතරක් නෙවෙයි සෑම වසරකම කාබන් ටොන් මිලියන 440ක් පමණ වායුගෝලයට එක්වන පුවත ගැනත් ඔහුගේ අවධානය යොමු වෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෙකු පමණින් ඔහු තව තවත් මුදල් ඉපීම සඳහා ආයෝජන සිදු නොකර වෙනත්ම යමක් වෙනුවෙන් ආයෝජනය කරන්නට පෙළඹෙන්නේ මේ කාරණය නිසාමයි. සිදුවන දැවැන්ත වනහානි බලන්නට නොහැකි වූ තැන ජොහාන් එලියාෂ් මැඩෙයිරා ගඟාසල ඇමර්සන් වැසි වනාන්තරයේ අක්කර 40,000ක් බ්‍රසීලයේ දැව සමාගමකින් මිලදී ගන්නවා. ඒ සිය පෞද්ගලික මුදලින් මෙම ඉඩම මිලදී ගන්නට වැය වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 14ක් පමණ වනවා. ඇමර්සන් යනු ලෝකයේ පෙනහළු යන්න ඔහු විශ්වාස කළා. ඒ විශ්වාසය එක්කම ඔහු ක්‍රියාත්මක වුණේ තවත් පරම්පරා ගණනාවක ජීවය රැකගැනීමේ එක් ක්‍රියාන්විතයක් සාර්ථකව නිම කරමින් මේ ලෝකය යහපත් කිරීමට උත්සාහ කරන හෘද සාක්ෂියක් ඇති කෝටිපතියෙකු ලෝකයේ පෙනහළු ආරක්ෂා කරන්නට උරදුන් ඒ කාරණය නම් විශ්මයජනකයි. ඔහුගේ මුදල් වලින් වෙනත් යමක් කරන්නට ඉඩ තිබුණා. හැබැයි ඔහුගේ ආකල්පය ඊට වඩා බොහෝ සෙයින් පුළුල් වුණා. අවසානයේ ඔහු මෙහෙම කිව්වා. තමන්ගේ ආයෝජනය පෘථුවියට යහපත් දෙයක් කරන බැවින් එය හොඳ වටිනාකමක් බවට පත් වුණා. ගස් කැපීමේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරමින් තිබෙනවා. හරිතාගාර වායුන් හා සුලිකුණාටු ක්‍රියාකාරකම් වැසි වනාන්තර කැපීම සමග විශාල සම්බන්ධයක් පවතිනවා. ගෝලීය ව්‍යසන හා අවධානය වෙනතකට යොමු නොකිරීමට අපි වැසි වනාන්තරය ආරක්ෂා කළ යුතුයි. ලෝකය බොහෝ දේ අපට ලබා දී තිබියදී ලෝකය ලබා දුන් දෙය පෙරලා යළිත් ලෝකයටම ලබා දෙන්නට හැකිනම් එම ආයෝජනය සමස්ත ලෝකෙම පාදකුවක් බවට පත්වනු ඇති. අවධානය විදෙස් පුවත් වෙත. සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අමරිකාව පත්ව තිබෙනවා. ඒ අනුව මේ වන විට අමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා යන වාතාවරණයක්ද නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව අමරිකාවේ මුළු ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 1,58,586ක් ලෙසයි. එමෙන්ම රටින් ඊයේ දිනේ වාර්තා වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,32,540ක් වන අතර එය ලොව ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඊයේ ඉක්මවා ගියේ අඛණ්ඩව 3 වන දිනටයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද අමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1248ක්. ඒ සමගම මේ වන විට අමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 2,42,230ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ වන විට අමරිකාවේ මිචිගන් මිනිසෝටා ඇතුළු ප්‍රාන්ත 17ක කොවිඩ් ආසාදිතින්ගේ වාර්තාගත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ගත වූ දින 7ක කාලය තුළ අමරිකාවේ වැඩිම ආසාදිතින් වාර්තා වූයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. එරට ඇතැම් ප්‍රාන්ත සහ නගරවල ඇඳිරි නීති පැනවීම, මහජන එක් රැස්වීම් සීමා කිරීම වැනි වෛරසය මැඩ පැවැත්වීම සඳහා වන ක්‍රියාමාර්ගවලට එළඹුණද ජාතික වශයෙන් එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අමරිකාව සැලකෙන්නේ වෛරසය හේතුවෙන් ලොව දරුණුතම බලපෑමක් එල්ල වූ රට ලෙසයි. එමෙන්ම අමරිකාව පුරා අඛණ්ඩව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ විය හැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳ විශේෂ සැසිවාරයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. එය ලබන දෙසැම්බර් 3 සහ 4 යන දෙදින තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහසභා සමාජිකයන් 150 දෙනෙකුගේ යෝජනාවකට අනුව අදාළ සැසිවාරය පැවැත්වීම සඳහා පියවරගෙන ඇති අතර මේ පිළිබඳ සියලු සමාජික රාජ්‍යවල නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිත බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් කොවිඩ් අවදානම හේතුවෙන් මෙම සැසිවාරය මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට නොවැම්බර් මස 8 වනදා 1988 පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ජෝර්ජ් H.W. බුෂ් මහතා 41 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් පැත්තේ 1988 නොවැම්බර් මස 8 වන දිනයි. කැතෝඩ කිරණ අත්හදා බලමින් සිටියදී ජර්මානු විද් විල්හෙම් රොන්ගන් මහතා විසින් එක්ස් කිරණය සොයාගෙන ඇත්තේ 1995 නොවැම්බර් මස 8 වන දිනයි. ඒ සඳහා ඔහුට 1901 දී නොබෙල් ත්‍යාගය හිමි වූ අතර භෞතික විද්‍යාව සඳහා ලැබුණු ප්‍රථම නොබෙල් ත්‍යාගය වන්නේද එයයි. නවීන සෞඛ්‍ය සේවා සඳහා වෛද්‍ය රූපකරණයේ කාර්යභාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද විකිරණ වේදය පිළිබඳ ජාත්‍යන්තර දිනය නොවැම්බර් මස 8 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනය සමරනු ලබන්නේ එක්ස් කිරණ සොයා ගැනීමේ සංවත්සරයට සමගාමීවයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.